අපි මුලින්ම ප්‍රවේශයක් ගන්නවාලගේ නිබන්ධනයේ අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන කොටස් වලින් දීලා තියෙන අභ්‍යාස ටික සාකච්ඡා කරන්න. පළවෙනියෙන්ම තියෙන්නේ පුතේ අපි පොතේ ලියපු සිද්ධාන්ත කොටස් කිහිපයක්ම තමයි මේකේ ඉස්තෙන් පිරවීමක් විදිහට තියෙන්නේ. පළවෙනි එකේ ඔයාලට පේනවා ත්‍රිකෝණය දීලා තියෙනවා පාද ගාන කීයද කියලා අහනවා 3යි. අභ්‍යන්තර කෝණ 1 අංශක 180 එක අපි අටේ දිත් ඉගෙන ගත්තා. නමුත් චතුරාශ්‍රයක පාද ගාන 4යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන 2යි චතුරාශ්‍රයේ අභ්‍යන්තර කෝණයි කියමුතේ 180 2යි නේද 180 2යි. අර තුන්වෙනි එකට ගියොත් පංචාශ්‍රයේ පාද ගාන 5යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන 3යි පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයි කියන අංශක 180 ගුණ කිරීම 3. එතකොට යදී 562යි කියලා දානවා. චතුරාශ්‍රයේ පාද ගාන 6යි වෙන් කරන්න පුළුවන් පුතේ ත්‍රිකෝණ කීයකටද අපි ඒක වෙන් කරලා පෙන්නමු. ත්‍රිකෝණ 4යි එහෙනම් අභ්‍යන්තර කෝණ 1 අංශක 180 ඒවා 4යි 820. හරිද? ඊට පස්සේ දීලා තියෙනවා සාධාරණ ලෙස බහුවාශ්‍රයක පාද ගාන එන්නම් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන වෙන්නේ පුතේ n අඩු කිරීම 2. එක කඩු වෙලා නේද? එහෙනම් අභ්‍යන්තර කෝණ වල අයික් වෙනවා n අඩු කිරීම 2 ගුණ කිරීම 180. ඒක හරි. ඊළඟට තුන්වෙනි පිටුවට ප්‍රවේශයක් ගත්තොතින් පිටුව අංක 3 පිටුව අංක 3 ගණන් ටිකක් දීලා තියෙනවා හදන්න පහත රූපවල x අගය සොයන්න. හරි. පළවෙනි එක චතුරාශ්‍රයන්නේ එහෙනම් අභ්‍යන්තර කෝණ වල ඓක්‍යමත 180යි. ඉතින් සමීකරණ ලියත හැකි x එකතු කිරීම 110යි 80යි 190යි 190යි 95යි 285යි සමානයි 360යි. ඊපස්සේ දෙපැත්තෙම 285ක් අඩු කරාම 360න් 285ක් අඩු කරාම 75යි. එහෙනම් කීයක් එනවද පුතේ එතන x සමානයි 75යි. දෙවෙනි එක x කීයක් එනවද දරුවෝ? පංචාශ්‍රයක් තියෙන්නේ x එකතු කිරීම 110 220යි 220යි 120යි 340යි 340යි 95යි කියන 435යි. පංචාශ්‍රය කෙනවා මුතේ 540ක් නේ 180 තුනයිනේ. දැන් දෙපැත්තෙම 435ක් අඩු කරාම x ලාගේ අපිට ලැබෙන අංශක 105යි. අංශක 105යි. තුන්වෙනි ගාන ඒත් තියෙන පංචාශ්‍රයන් 1 2 3 4 5. එතකොට සමීකරණය ලියත හැකි x එකතු කිරීම 110යි 100යි 210යි 210යි 115යි 325යි 325යි 112යි 437යි නේද? සමානයි 540යි. දෙපැත්තෙම 437ක් අඩු කරාම x එනවා අංශක 103. x එනවා අංශක 103. චතුරාශ්‍රය කොහොමද එන්නේ? x ධන x කියන්නේ 2යි x එකතු කිරීම 120යි 110යි කීයද? 230යි 230යි සමානයි 360යි. එතකොට දෙපැත්තෙම 230ක් අඩු කරාම පුතේ 360න් 230ක් ගියාම 130යි. 2යි x 130 නම් x සමානයි කීයද? අංශක 60
5 x අංශක 65යි. ඒ හතරවෙනි ගාන අපි පස්වෙනි ගානට આવොත් x අකුරුම 5ක් තියෙන්නේ. එහෙනම් 5x පංචාශ්‍රයක් නිසා 540යි. x සමාන වෙනවා අපිට අංශක 100 8ට. හරි. එහෙනම් එක හරි. ඊළඟ උත්තර බහුවස්ත්‍ර ගැන කියලා තියෙනවා. බහුවස්ත්‍රයේ සියලුම කෝණ ත්‍රිත්වයන් බහුවස්ත්‍රයෙන් ඉවතට නිරා ඇති බහුවස්ත්‍ර වෙනමින් හැඳින්වේ. උත්තර බහුවස්ත්‍ර දෙකක් තියෙනවා. අතේ ඉගෙන ගත්තනේ. අවතල බහුවස්ත්‍රයට තියෙනවා එක් කෝණ ශීර්ෂයක් හෝ බහුවස්ත්‍රය තුළ නිරා ඇති නම් එම බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර වේ. දැන් අවතල බහුවස්ත්‍ර ගැන තියෙන විශේෂ ලක්ෂණ කිහිපයක්ම අපි හතේදී සාකච්ඡා කරනවා. ඒ තමයි එක් කෝණයක් හෝ පරාවර්ත කෝණයක් තියෙන්න ඕන නේද? අවම පාද ගාන 4ක් බව අපි දන්නවා. බහුවස්ත්‍රයේ තුල තියෙන ලක්ෂණ දෙකක් යා කරාම ඒ රේඛාව සමහර වෙලාවට බහුවස්ත්‍රයට පිටතින් එන්න පුළුවන්. උත්තර බහුවස්ත්‍රයේ එහෙම වෙන්නේ නැහැ නේද? ඔය විදිහේ කතන්දර කිහිපයක් අපි කතා කරනවා උත්තර බහුවස්ත්‍ර පිළිබඳව. ඊට අපි හතරවෙනි පිටුවට ප්‍රවේශයක් ගත්තදී හතරවෙනි පිටුවේ මෙන්න මේ ගැටලු ටික දිනනවා අදන්න. ඒකද මෙතන අවතල බහුවස්ත්‍ර තුනක් තියෙනවා. හැබැයි අවතල බහුවස්ත්‍ර කියලා කෝණවල ඓක්‍ය වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙයා චතුරස්‍රයක්නේ. චතුරස්‍රයේ කෝණ හතරක් තියෙනවා. එකතුව 360යි නේ. එහෙනම් x එකතු කිරීම 210යි 40යි 250යි 250යි 30යි 280යි. එතකොට මේක සමාන වෙන්න ඕන චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණයි කියන 160. දැන් x එන්න ඕන අංශක කීයද පුතා? අංශක 80යි. x එන්න ඕන අංශක 80යි. හත්වෙනි එක x එකතු කිරීම අනෙක් කෝණ ටික එක්කව කරාම කීයක් එනවද? 280යි 40යි දැන් මෙතනනේ x එකතු කිරීම 280යි 40යි 320යි 320යි 50යි 370යි 370යි 30යි 435යි 435යි සමාන වෙනවා. මෙතන පුතේ පාද 6ක් තියෙන නිසා 184යි 730යි. එහෙනම් x වල ගේනවා 720 අඩු කිරීම 435 නේද? 6න් 5 5යි 11න් 3ක් 8යි 6න් 4ක් 2යි. එහෙනම් අංශක 285ක පරාවර්ත කෝණයක් තමයි x කෝණය විදිහට ලැබෙන්නේ. දැන් 8වෙනි ගානේ ඔයාලට පේන මේ අංශක 120 ඇවිල්ලා අභ්‍යන්තර කෝණයක් නෙවෙයි මේ පිටින් තියෙන කෝණයක්. එහෙනම් අපිට මුලින්ම සිද්ධ වෙනවා ඇතුලේ තියෙන කෝණය හොයාගන්න. නේද? 360 120ක් ගියාම 240යි අභ්‍යන්තර කෝණය. දැන් ඔන්න ඔය කෝණ හතර එකතුව ගන්නවා. x එකතු කිරීම 240යි 40යි 280යි 280යි 30යි 310යි. සමානයි 1 2 3 4 චතුරස්‍රයක් නිසා පුතේ 360යි. එහෙනම් x ලගේ අපිට ලැබෙන අංශක 50යි. හොඳයි. ඔයගොල්ලොන්ට ඊළඟට මේ ටිකත් කරන්න කිව්ව නේද? බාහිර කෝණ තුන්වෙනි ගානත් කරන්න කිව්වද? නෑනේ. ඔච්චරයි. හොඳයි. අපි ඊළඟට යමු පාඩමට. දාගන්න අනුමාතෘකාවක් බහුවස්ත්‍රයක බාහිර කෝණ.
බහුවස්ත්‍රයක බාහිර කෝණ. බහුවස්ත්‍රයක බාහිර කෝණ. හොඳයි අපි යම් බහුවස්ත්‍රයක් ගත්තොත් පුතේ දැන් යම් බහුවස්ත්‍රයක දැන් මේක අභ්‍යන්තර කෝණයනේ. අභ්‍යන්තර කෝණය. දැන් මේ පාදය දික් කරාම බහුවස්ත්‍රයට පිටතින් හැදෙන කෝණයට තමයි අපි කියන්නේ බාහිර කෝණය කියන්නේ. ඒකට මේක බාහිර කෝණය. මේ කහ පාටින් පාට කරන්නේ අභ්‍යන්තර කෝණය. හරිද? කොළ පාටින් පාට කරන්නේ බාහිර කෝණය. අපි මේ කෝණය x මේ කෝණය y කියලා ගමු. x කියන්නේ අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර කෝණය. y කියන්නේ බාහිර කෝණය. දැන් අපිට පේනවා එහෙනම් සෑම අභ්‍යන්තර කෝණයකටම බාහිර කෝණයකුත් තියෙනවා. එහෙනම් බහුවස්ත්‍රයේ පාද ගණනට සමානව අභ්‍යන්තර කෝණ ගණනකුත් තියෙන්න බෑ පුතේ. එහෙනම් අපිට පැහැදිලි බාහිර කෝණත් පාද ගානට සමානව තියෙන්න ඕනේ. හරි පාද ගානට අභ්‍යන්තර කෝණ ගානත් සමානයි බාහිර කෝණ ගානත් සමානයි. ඊළඟට අපි දැනගත යුතු කාරණය තමයි දරුවෝ ඕනම ලක්ෂයක් අපි මෙතන දික් කරාට පස්සේ පුතේ ලක්ෂයක් කරහා පාදය ශීර්ෂය හරහා දික් කරාම ලැබෙන අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයේ එකතු අංශක කීයක් වෙන්න ඕනද? එකතු අංශක 180ක් වෙන්න ඕනේ. මොකද එතන තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි මධ්‍ය කෝණ නිසා. එහෙනම් x එකතු කිරීම y අංශක 180ක් වෙන්නත් උන් දැන් අපි මේ ඉස්සරහට ඉගෙන ගන්න කාරණාවලට පුතේ මේ දේවල් වැදගත් වෙනවා. හොඳයි. ලියන්න මේ විදිහට බහුවස්ත්‍රයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් බහුවස්ත්‍රයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණයක් ලබාගත හැකිය. බාහිර කෝණයක් ලබාගත හැකිය. බාහිර කෝණයක් ලබාගත හැකිය. එසේම බහුවස්ත්‍රයේ පාද ගණනට සමාන ඊළඟට අනුමාතෘකාවක් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයමු. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයමු. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයමු.
හරි. හරි මුලින්ම ත්‍රිකෝණය ගමුකෝ. අභ්‍යන්තර කෝණය උට බාහිර කෝණයි කියන්නේ. අභ්‍යන්තර කෝණයි කියවනේ. බාහිර කෝණයි කිසොයමු. බාහිර කෝණයි කියන්නේ. අපි මුලින්ම ගමු ත්‍රිකෝණය. ත්‍රිකෝණය අරගෙන රූප සටහනකින් දක්ව ගමුකෝ මෙහෙම. බාහිර කෝණ ටික අපි ගමු ABC කියලා. ABC. හරි? අභ්‍යන්තර කෝණ ටික ABC. බාහිර කෝණ ටික අපි ගමු PQR කියලා. බාහිර කෝණ ටික PQR, අභ්‍යන්තර කෝණ ටික ABC කියලා ගත්තා. ඕන ඉතින් වඩා පැහැදිලි වීම සඳහා මේ කෝණ ටික අපි අභ්‍යන්තර කෝණ එකපාරට කිනුවොත් බාහිර කෝණ ටික එකපාරට කිනුවොත් පාට කරගමු. මේ රූප සටහන් පැහැදිලි වෙන්න තමයි පුතා මේ සංකල්ප ඔළුවට යාමත් වැඩිපුර සිද්ධ වෙන්නේ. කනින් අහන දෙයට වඩා රූපයක් හිතට යන ප්‍රමාණය වැඩි කියලා තමයි මනෝවිද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ රූප සටහන් හැම විටම පැහැදිලිව අඳින්න අපි උත්සාහ ගන්න ඒ නිසායි. එතකොට පුතේ දැන් මෙතනදී අපි දන්නවා මෙහෙම දෙයක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක කීයයිද? අංශක 180යි. එතකොට අපිට පුළුවන් නේද මෙන්න මේ විදිහේ සම්බන්ධතා ටිකක් ගොඩනගන්න. මෙතන P අකුර අපි ටිකක් තද පාටකින් ගමු. වෙනස් වෙලා පේන්න. Q අකුරත් තද පාටකින් ගමු. ඔය බාහිර කොටේ උන් තද පාටකින් ගත්තා. හොඳයි. රගෙන දැන් අපි ලියනවා මෙහෙම. P Q R. ඒකතු කිරීම P කීයද? අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණනේ. B ධන Q ඒ විදිහටම අංශක 180යි. C ධන R ඒ විදිහටම අංශක 180යි. හරිද? දැන් ඒක පැහැදිලි. උතන දැන් අපිට එනවා සමීකරණ තුනක්. 1 2 3. හරිද? මේ සම්බන්ධතා තුනක් එනවා. මේ සම්බන්ධතා තුනම මම එකතු කරනවා. එකතු කරාම දරුවනේ A ධන B ධන C P ධන Q ධන R P ධන Q ධන R සමානයි 180 වේවා 3යි. 180 වේවා 3යි. එතකොට දැන් මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි කියලා. එහෙනම් A ධන B ධන C වෙනකොට අපිට දාන්න පුළුවන් අංශක 180. එකතු කිරීම P ධන Q ධන R සමානයි 180 වේව 3ක් කියන දරුවෝ 540යි. එහෙනම් P ධන Q ධන R හොයන්න අපි දෙපැත්තෙන්ම 180ක් අඩු කරනවා. දැන් මේක අට ශ්‍රේණියේදීත් කරා පුතාලට මතක ඇති. මතකයිද? P ධන Q ධන R සමානයි 540න් 180ක් අඩු කරාම 360යි. ඔන්න එහෙනම් අපිට ලැබෙනවා ත්‍රිකෝණයක බාහිර කෝණ වල ඓක්‍යාංශක කීයයි කියලාද පුතා? 360යි කියලා. ත්‍රිකෝණයක බාහිර කෝණ වල ඓක්‍යාංශක 360යි. හොඳයි. එහෙනම් අපි ලස්සනට ටික ලියාගමුකෝ. එහෙනම් අපි යටින් මේකත් ලියමු. ත්‍රිකෝණයක
बाहिर कोण ऐक्य अंशक 360 ऐक्य अंशक 360 ඊළඟට යමු දරුවනේ එහෙනම් චතුරස්‍රයක ඔය විදිහටම හොයන්න මම හිතන්නේ ඒකත් අපි අද ශ්‍රේණියේදී සාකච්ඡා කරලා තියෙනවා දැනගන්න චතුරස්‍රයක් මාත් එක්කම කරගෙන යමු නේද දේශිනේකට වෙලා විතරයි චතුරස්‍රයක් අඳිමු ඕනම චතුරස්‍රයක් චතුරස්‍රයක් ඇඳලා අභ්‍යන්තර කෝණ ටික දාගන්න बाहिर कोण ටික ගමු PQR හරි අර විදිහටම පාටත් කරගමු අපි අභ්‍යන්තර කෝණ ටික එකපාරටකින් බාහිර කෝණ ටික තව පාරකින් එතකොට අර විදිහටම අපි PQRS කසියාසු වේවා හතරක් නෙන්නේ නේද එක 3 4 කියලා සමීකරණ 4 ලියමු. ඒලොය අතරම එකතු කරමු. වෙනසක් නෑ අර විදිහම තමයි. වර්ගයෙන් වෙනවා A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D කිරීම එකතු කිරීම එකතු කිරීම R එකතු කිරීම S සමානයි 180 ඒවා අතරයි. එතකොට දැන් චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණයි කියලා අපි හොයාගෙන තියෙනවා අංශක 180යි. නේද? එහෙනම් අපිට ලැබෙනවා සමීකරණයක්. sorry 180 නේ 360යි. චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණයි කියන. එතකොට අපිට ලැබෙනවා සමීකරණයක් 360 එකතු කිරීම P එකතු කිරීම Q එකතු කිරීම R එකතු කිරීම S සමාන වෙනවා 184 කියලා 80 20යි. දැන් එහෙනම් මට කියන්න චතුරාස්‍රයේ බවනවල IQ කීයක්? හොඳයි දැන් මෙතනත් පුතේ 720න් 360ක් අඩු කරාම අපිට ලැබෙනවා P ධන Q ධන R ධන S සමානයි අංශක 360ක් විදිහට. අපි චතුරාස්‍රයක බාහිර කෝණවල IQ චතුරාස්‍රයක බාහිර කෝණ IQ
अंशक 360 චතුරස්‍රයක බාහිර කෝණ එක්ක अंशක 360 හොඳයි අපි ඊළඟට එමු පුතේ ඔය විදිහට පංචාස්ත්‍රය. දැන් එකත් ඔයගොල්ලෝ තනියම කරගෙන යන්න මට කලින් මාත් ඔයගොල්ලොත් එක්ක කරගෙන එන්නම් හිමිහිට. හොඳයි. පංචාස්ත්‍රය. පංචාස්ත්‍රය ගත්තොත් පාද පහක් තියෙනවනේ පුතා. අපි අඳිමු මේ විදිහට. අන්න. ඒ අභ්‍යන්තර කෝණ ටික ABCD කියලා ගමු. බාහිර කෝණ ටික PQRST කියලා ගනිමු. හරිද? PQRST. හරිද ළමයි? PQRST කියලා ගත්තා. අරගෙන අර විදිහටම ඔයගොල්ලෝ ලියන්න ඒකතු කිරීම P කීයද? P එකතු කිරීම Q කීයද? C එකතු කිරීම R කීයද? P එකතු කිරීම S කීයද? ඒ විදිහට ලියන්න. හරි? එතකොට එනවා පුතා ලියාගෙන ගියොත් A B C D E දුරන් දුන P Q R S T චතුරාංශක 180 ගාන වෙන ඔය පහේම ඉන්නේ පුතේ. එක දෙක තුන හතර පහ. තුන ටික එකතු කරලා දෙන්න. බ්‍රේනවා A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D එකතු කිරීම E එකතු කිරීම ඊළඟට P එකතු කිරීම Q එකතු කිරීම R එකතු කිරීම S එකතු කිරීම T සමානයි 185. तो දැන් ඔයගොල්ලෝ දන්නවා පංචාංශයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද පුතේ 540යි. ඒක කලින් අරගෙන නැති. එද 185 වෙනවා කීයද 900යි. ඔකට අපිට දැන් මේ විදිහට ලියත හැකි සමීකරණය 540යි අංශක එකතු කිරීම P එකතු කිරීම Q එකතු කිරීම R එකතු කිරීම S එකතු කිරීම T සමානයි 900යි. මට කියන්න දරුවනේ එහෙනම් මේ පංචාශ්‍රේ බාහිර කෝණ වල එකතුව කීයද?
පංචාහිත කෝණවල එකතුව කීයක් එනවද? P එකතු කිරීම, Q එකතු කිරීම, R එකතු කිරීම, S එකතු කිරීම D. ආව මතීෂා ධර්ම පිළිතුර. දර්ශක 360යි. එතනත් ආවේ 360යි. කරන්න. හරි එතකොට එනවා පංචාශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය අංශක 360යි. හොඳයි දැන් මම ඕගොල්ලන්ට ගෙදරදි කරන්න වැඩක් දෙනවා ෂඩාශ්‍රය ඕගොල්ලෝ තනියම හොයන්න ඕනේ. මේ වගේ එකක් නේද ඔය ටෙලි පොඩ්ඩක් ඉත වැඩි වේවි. ෂඩාශ්‍රයක් ඇඳලා අභ්‍යන්තර කෝණ ටිකේ DEF කියලා අරගෙන බාහිර කෝණ ටික PQRSTU කියලා අරගෙන ඔය විදිහටම සමීකරණ ලියලා පුතාලා හොයන්න ඕන බාහිර කෝණ ඓක්‍ය කියන්නේ ඒත් එන්නේ 360ම තමයි වෙනසක් වෙන්නේ නෑ. එතකොට දැන් මම මේ ක්‍රියාකාරකම් කිහිපෙන්ම අපි ඔයගොල්ලන්ට තහවුරු කරන්න උත්සාහ ගත්තේ ත්‍රිකෝණයක් වේවා චතුරාශ්‍රයක් වේවා පංචාශ්‍රයක් වේවා ෂඩාශ්‍රයක් වේවා සප්තාශ්‍රයක් වේවා අෂ්ටාශ්‍රයක් නවාශ්‍රයක් දසාශ්‍රයක් පාද 100ක් තිබ්බත් බාහිර කෝණවල එකතුව පුතේ වෙනස් වෙන්නේ නැහැ. බාහිර කෝණවල එකතුව කීයද එන්නේ? ඕනම බහුවස්ත්‍රයක අංශක 360යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. අංශක 360යි. හොඳයි අපි එහෙනම් අපි ඉගෙන ගත්ත කොටස අපි තහවුරු කරගත්ත කොටස යටින් ලියලා කොටු කරගමු. දැන් අර ෂඩාශ්‍රය ටිකට පුතාලා ඉඳ තියා ගන්න ඕනේ. ඉඳ තියලා යටින් ලියන්නේ ලියන්න මේ විදියට ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ ඓක්‍ය බාහිර කෝණ අංශක 360කේ අංශක 360කේ හරිද? යෝකින් පුංචි ගණන් කිහිපයක් හදලා ඉමු නේද? හදලා එතකොට ඔක තව ටිකක් තහවුරු කරගන්න පුළුවන් නේ. පළවෙනි එක එන්න අපි යන් චතුරස්‍රයකට ඒකේ දාමු අගයන්ට මේ විදිහට මෙතන අංශක 60යි 5යි මෙතන අංශක 92 මෙතන අපෙන් x හොයන්න. දෙවෙනි එකේ අපිට දෙනවා පුතා පංචාශ්‍රයක්. හරිද? ආශ්‍රය දීලා කරනවා මේ කෝණේ අංශක අපහු 60යි. මෙයා අපි දාමු 57ක්. මෙයා දාමු අංශක 100ක්. ඒ සොයන්න. තුන
තුන අපි දෙමු මේ විදිහේ සුවිශේෂී ෂඩාශ්‍රයක්. ෂඩාශ්‍රයක් දීලා තියෙන්නේ හැම කෝණයක්ම T කියලා දෙනවා. T සොයන්න. තාම සරල ගැටලු කිහිපයක්. හොඳයි. ඔය ගණන් ටික අපි අදුපාන තනියම සමීකරණ 95 එකතු කිරීම එකතු කිරීම 95 එකතු කිරීම 90 සමානයි අංශක 360යි. අංශක 360යි. එකතු කිරීම 92 කියන්නේ පුතේ 187යි නේ 187 237යි. 237යි නේද? හරි සමානයි 360යි. x කියා කරනවා x දෙවෙනි ගානේ ඒ සඳහා අංශක කීයක් එනවද? ඒකතු කිරීම 160යි 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 65යි 225යි 225යි 57යි 231යි 282යි සමානයි 360යි. x කියක් එනවද? 360න් 282ක් ගියහම 70යි 70යි 68. අන්නමුද දෙවෙනි ගානේ අපිට x සඳහා එනවා 78ක්. තුන්වෙනි එකේ t සඳහා කීයක් එනවද? t සඳහා දැන් මෙතන 6යි t තියෙනවා ටික 6ක් නේ 6යි t සමානයි 360යි නේද? එහෙනම් 6න් බෙදුනොත් t සමානයි අංශක 60යි. ඔය විදිහට වස්තුවක බාහිර තුලින් ගැටලු දුන්නේ විශේෂ අවස්ථාවල විශේෂ අවස්ථා बहुवस्त्रवल विशेष अवस्था हरिदेव विशेष अवस्था यते मुलिन्म दागන්න समपाद बहुवस्त्र समपाद बहुवस्त्र समपाद बहुवस्त्र
හරි දැන් සමපාද බහුවස්ත්‍ර කියලා කියන්නේ බහුවස්ත්‍රයේ දිග සමාන නම් ඒ අවශ්‍ය සමපාදයක් වේ. එතනදී දවසම සිග්නල් වල මොකක් හරි ගැටලුවක් මට පේන විදිහට හොඳයි අපි කතා කරමින් හිටියේ සමපාද බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියන කාරණය. පුතේ සමපාද බහුවස්ත්‍ර නම් මොකද වෙන්න ඕන? බහුවස්ත්‍රයේ පාද සමාන වෙන්න ඕන. හරිද? පාද සමාන වෙන්න ඕන. කෝණ සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. දැන් එහෙම ඒවා තියෙනවා. පාද සමාන වෙලා කෝණ සමාන වෙන ඒවාක් තියෙනවා. පාද සමාන වෙලා කෝණ සමාන නොවන අවස්ථාවක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් ඒ උදාහරණ මොනවද කියලා. බහුවස්ත්‍රයක් වේ යටින් ලියන්න. මෙහිදී කෝණ සමාන වීම හෝ නොවීම සිදුවිය හැකිය. මෙහිදී කෝණ සමාන වීම හෝ නොවීම සිදුවිය හැකිය. හරි. උදාහරණයක් විදියට මේක සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක නම් අනිවාර්යයෙන්ම පාද සමාන නම් කෝණ සමාන වෙනවා. රොම්බස් දැන් පාද සමානයි එතන කෝණ සමාන නැහැ. අපි යන සමපාද ත්‍රිකෝණේ නොගෙනීම මොකද කෝණ සමාන වෙන නිසා. අපි නොවන අවස්ථා ටිකක් ගමු. මොකද සමපාද ත්‍රිකෝණේ වෙන අවස්ථාවකදී අපි පෙන්නනවා. ඊළඟට ගම්මු
කවුද මේ පංචාශ්‍රය विशेष वास्तवक पंचाश्वेत पाद पह समान कोण समान वेन्ने समपाद पंचाश्रයක් ඊළඟට සම ගන්න පුළුවන් දැන් සදාස්ත්‍ර වුණත් ගත හැකි මේ බලන්න පාද ටික සමානයි හැබැයි කෝණ ටික සමාන නැහැ සමහර කෝණ මහා කෝණ දින සමහර කෝණ සුළු කෝණ දින එතකොට මේවට කියනවා සම පාද බහුවස්ත්‍ර සම පාද බහුවස්ත්‍ර ඊළඟට පුතේ තව වර්ගයක් තියෙනවා සම කෝණී බහුවස්ත්‍ර ඊළඟ අවස්ථාව සම කෝණී බහුවස්ත්‍ර මේ ටික අඳ ගන්න ඇතිනේ समकोणी बहुवस्त्र समकोणी बहुवस्त्र समकोणी बहुवस्त्र මෙහිදී बहुवस्त्रे कोण समान वන අතර පාදම අවශ්‍ය නොවේ පාද සමාන වීම අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඍජු කෝණාශ්‍රය ගත්තොත් ඍජු කෝණාශ්‍රයේ කෝණ සමානයි පාද සමාන වෙන්නේ හරි ඔක ඇවිල්ලා සමකෝණී බහුවස්ත්‍රයක් අන්න ළමයි ඊළඟට දාගන්න සවින්දි බහුවස්ත්‍ර regular polygon හරිද දැන් මේවාට අපි කියනවා පුතේ සමාකාර බහුවස්ත්‍ර කියලා කියනවා සමාකාර බහුවස්ත්‍රයයිද කියනු ලැබේ මෙහිදී බහුවස්ත්‍රයේ පාද සියල්ල සහ कोण සියල්ල විශාලත්වයෙන් සමාන විය යුතුය
ශාලත්වයෙන් සමාන විය යුතුය. ශාලත්වයේ සමාන විය යුතුය. සමජතුරස්කය විදියට මේවයි පුතේ පාදක් සමානයි කෝණ සමානයි. කෝණ ටිකක් සමානයි. හරි නේද? එතකොට දැන් මේ එක ඇවිල්ලා සවිධි ත්‍රිකෝණය. සවිධි ත්‍රිකෝණය එයාට විශේෂ නමක් අපි යොදා ගන්නවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සවිධි චතුරස්‍රය එයාට අපි විශේෂ නමක් යොදා ගන්නවා සමචතුරස්‍රය. එතනින් එහාට පුතේ ඔක්කොටම සවිධි කැලේ ඉස්සරහට එනවා. සවිධි පංචාශ්‍රය, සවිධි ෂඩාශ්‍රය, සවිධි සප්තාශ්‍රය, සවිධි අෂ්ටාශ්‍රය, සවිධි නවාශ්‍රය, සවිධි දසාශ්‍රය ඔය ආකාරයෙන් ඒවගේ 9 ඉස්සරහට සවිධි කැලේ අපි යොදා